නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලෝක සමුදයං කෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ නත්ති තිසාන හෝති ලෝක නිරෝධං කෝ කච්චාන යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්ථීති සාන හෝති. අපි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් හැම කෙනෙක්ම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඉතින් හැම දිනාටම ඉස්ලාම මතක් කරනවා බොහෝම වමනාවෙන් බොහෝම ඕනකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියන කාරණාව මතක් කරනවා. මතක් කළා මේ ධම් කරුණු කියලා දෙන්න කලින් මම පුංචි කතාවක් මතක් කරන්නම්. අපේ ගොඩාක් තරුණ පින්වතුනුත් ඉන්න නිසා මේ කතාව සමහර විට මේ පින්වතුන් මේට පෙර අපේ දේශනා තුලින් අහලා තියෙන්න පුළුවන්. නමුත් අපගේ උනත් හිතට බොහෝ තදින් දැනෙන ඒ වගේම හරි සංවේගයක් උපදවන නුවණක් තියෙන පුරුෂයෙකුට යමක් හිතන්ට උගන්වන කතා වස්තුවක්. ඉතින් ඒ නිසා ඒ කතාව මම බොහෝ දිනකට මතක් කරනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ඉන්න කාලේ එක්තරා සිටු යුවලක් හිටියා. මේ සිටු දෙමළන්ට පුතු දෙන්නෙක් හිටියා. වැඩිමල් පුතාගේ නම තිස්සත් තිස්සගේ මල්ලිත් මේ දරුවෝ දෙන්න තමයි හිටියේ. ඉතින් මේ තිස්ස ලොකු පුතාට අවුරුදු 14ක් 15ක් වගේ වයස වෙනකොට හදිස්සි දරුණු රෝගයක් වළඳුනා මේ දෙමව්පියන්ට. ඉතින් ඒගොල්ලෝ දැනගත්ත වැඩි කල ජීවත් වෙන්නේ නැහැ කියලා අර තමන්ගේ වැඩිමහල් පුතා ළඟට අරගෙන වාද කළා. පුතේ මේ රෝගී හැටියට අපි වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. අපි මරුණු පාඩුව ආඩුව මල්ලිට තියන්න එපා. මල්ලිව හොඳින් බලාගන්න කියලා මතක් කළා. ඒ දෙමව්පියෝ කී පරිදි ටික දවසකින් දෙමව්පියෝ දෙන්න කලුරිය කළා. ඊට පස්සේ මේ තිස්ස තමන් ඉගෙන ගන්න කටයුතු නතර කරලා අනිත් හැම තමන්ගේ කටයුත්තක්ම නතර කළා. අම්මා තාත්තා නැති මල්ලිට අම්මා තාත්තා කෙනෙක් වෙලා එයාව ඉස්කෝලේ යවමින් එයාව හොඳට බලාගත්තා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට සුදුසු වයස එනකොට සුදුසු තැනකින් මල්ලිට අවාහ විවාහ කටයුත්තකුත් කළා දුන්නා. ඒ වගේම තමන් සතු ධනය දෙකට බෙදලා ඒක වැඩි කොටසකුත් එක්ක මල්ලිට පවර්ලා දුන්නා. මල්ලි ගැන හිතුවා මිසක මේ තිස්ස කිසි වෙලාවක තමන් ගැන හිතන්ට උත්සාහවත් උනේ නැහැ. ඒ හින්දා එයා විවාහ ජීවිතයකට ඇතුළත් උනේ නැහැ. ඉතින් මේ කාලෙදී බොහෝ සෙයින් පිරිස් හවසට සවැත් නුවර ජේතවනාරාමයට යනවා මල් ගඳ විලවුන් අරගෙන. ඉතින් මේ යනකොට තිස්ස බලනවා මේ කට්ටිය කොහෙද යන්නේ. දවස් දෙකක් මේ යන අය පිටිපස්සේ ගියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා.
ඉතින් මේ 30ත් පැත්තකට වෙලා අහගෙන හිටියා. ඔහොම දවසක් දෙකක් යනකොට මේ 30ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ හොඳට තේරුණා. මේ සසර දිග් බව, අනවරාග්‍ර බව, සසර විඳපු දුක් කුල කෙලවරක් නැති බව, මේ తాවකාලික ජීවිතය විතරක් නෙමෙයි ඇත්ත අනන්ත පරිමාණ සංසාරික තව ඉපදෙමින් මැරෙමින් යන්න වෙන බව, ඉපදුණු සත්වයන්ට ජරා මරණය හැර වෙන අර්ථයක් ඉතුරු වෙන්නේ නැහැ කියන අනුශාසනාවන් මේ තිස්ස කුමාරයාට ටිකෙන් ටික වැටහෙන්න ගත්තා. ඊට පස්සේ මේ තිස්ස තීරණය කළා ඇත්තටම මේ નિසරු ජීවිතයක, નિසරු සසරක, નિසරු කතරක ඉන්නවට වඩා මේ දුක් සහගත සසරින් කතරෙන් ඈතර වී ගන්න විරවීරිය වඩනවා නම් ඒක වටිනවා. මමත් මහාන වෙන්න ඕනේ කියන අදහස ඇති කරගෙන දවසක් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා ඉවර වෙලා ඔක්කොම යනකම් ඉඳලා ළඟට ගිහිල්ලා මතක් කළා ස්වාමීන් වහන්සේ මට භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ආසයි. මාව පැවිදි කරන්න උපසම්පදා කරගන්න කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කළා තිස්ස පැවිදි වෙන්න පුළුවන්. නමුත් ඔබ අවසර ලබාගෙන ආයුතු කිසියම් නෑදෑයෙක් ඔබට ඉන්නවද? ස්වාමීන් වහන්සේ මට බොහෝ දෙනෙක් නෑ, එක මල්ලි කෙනෙක් ඉන්නවා. හොඳයි තිස්ස එහෙනම් ගිහිල්ලා මල්ලිට කියලා දැනුවත් කරලා අවසර ලබාගෙන එන්න කිව්වා. ඒ පාර ගෙදර ඇවිල්ලා මල්ලිට කිව්වා මල්ලි මට මහාන වෙන්න ඕනේ කියලා. ඒ පාර මේ මල්ලි අඬන්න ගත්තා. අනේ අයියා ඇයි එහෙම කියන්නේ? අම්මා තාත්තා නැති මට අම්මා තාත්තා වුණෙත් මල්ලි මේ අයියා නම් මහාන වෙන්න එපා, මට ඉන්න එකම නෑදෑය කියලා ඔන්න බෑ කිව්වා. ආපහු නැවත තිස්ස කියනකොට මල්ලි බෑ කියනවා. ඊට පස්සේ තිස්ස කිව්වා මල්ලි මට පුළුවන් විදියට අම්මා තාත්තා නැති අඩුව මම ඔයාට තිබ්බේ මගේ ජීවිතය ගැන බලන්නේ නැතුව ඔයා ගැනම මම හැම කටයුත්තක්ම කළා. මේ කළ මට එකම එක උපකාරයක් විතරක් කරන්න මල්ලි. මේ ජරා මරණ ධර්මයන්ගෙන් ඈතර වීමට පාර මට හදාගන්න ඉඩ දෙන්න. මෙහෙම කියනකොට හරි සංවේගයකටපත් වෙලා අයියා කැමති නම් එහෙනම් මහාන වෙන්න කියලා අවසර දුන්නා. ඊට පස්සේ මේ තිස්ස ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා උපසම්පදත් වුණා. මේ තිස්ස හාමුදුරුවෝ හරීම වත්සපන්, හරි සිල්වත්, හරි ගුණවත්. ඒ හැම වෙලාවෙම භාවනා කරනවා. නමුත් අහල පහල ගෙවල් දොරවල් ළඟ නිසා අසුරු කළ හුරු පුරුදු යහළුවෝ නිතරම එන්න ගන්නවා. ඒ නිසා මෙයාගේ බණ භාවනාවට කරදරයි ටිකක්. ඊට පස්සේ මේ තිස්ස හාමුදුරුවෝ තීරණය කළා ටිකක් ඈතකට යන්න. ඉතින් සෙනසුන් තැම්පත් කළා තබලා යදුන් ගානක් ඈත ගමකට ගිහිල්ලා ඒ ගමේ කැලේ ඇතුලේ ගල් ගුහාවක් තියෙනවා. ඒ ගල් ගුහාව සුද්ධ පවිත්‍ර කළා හදලා අරගෙන සක්මනකුත් හදාගෙන ඒකේ වාසයට පැමිණියා. ඉතින් උදෑසන පින්ඩපාතේ ගිහිල්ලා ගෙනල්ලා පින්ඩපාතේ වළඳලා රෑ දවල් දෙකේම අප්‍රමාදීව බණ භාවනා කරනවා මේ තිස්ස හාමුදුරුවෝ. ඒ වෙලාවේදී මේ තිස්ස හාමුදුරුවන්ගේ මල්ලිගේ බිරිඳ කල්පනා කරනවා මෙන්න මෙහෙම. මේ තිස්ස මහාන වෙන්න ගියේ කනම් හරිම හොඳක් අපිට. හරි යහපතක්. එයා ගියේකෙන් එයාගේ සියලු බූදලයත් අපිට අයිති වුණා. ඉතින් බැරි වෙලා හරි මහානකමේ කලකිරිලා ආවොත් මේ වස්තු ආපහු දෙන්න වෙනවා. ඒ හින්දා ආපහු එන්න බැරි වෙන්න යමක් කටයුතුයි කියලා මල්ලිටත් හොරෙන් අර බිරින්ද මොකද කරන්නේ? හොරු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දුන්නා. අන්න අහවල් ගමේ කැලී අන්න අහවල් ගල්ලේනේ හාමුදුර නමක් ඉන්නවා. ඒ හාමුදුරන්ව මරන්න ඕනේ. මරලා ආවොත් මම විශාල මුදලක් දෙනවා. දැනට මෙන්න මේ කොටස තියාගන්න කියලා ටිකක් දුන්න සල්ලි. ඉතින් හොරුත් මුදල් ලෝභයෙන් අර කියපු අයුරු බලාගෙන තිස්ස හාමුදුරුවෝ ගාවට ගියා මරන්න.
අනේ යනකොට තිස්සහාමුදුරුවෝ සක්මන් මළුවේ සක්මන් භාවනා වේදිලා ඉන්නවා. ඔක්කොම වට කරගත්තාම තිස්සහාමුදුරුවෝ අහන ඇයි උපාසකවරුනි කියලා. අපි ආවේ ඔබ වහන්සේව මරන්න. ඇයි මාව මරන්නේ? වහන්සේව මරුවහම අපිට විශාල ධනයක් ලැබෙනවා. හොඳයි, මාව මරණ ක්‍රම නිසා ඔබට ධනයක් ලැබෙනවා නම් මාව මරන්න. හැබැයි මට එකම එක දවසක් විතරක් ජීවිතය දෙන්න. අද මරන්න නැතුව හෙට ඇවිල්ලා මාව මරන්න කිව්වා. ඒ වෙලාවේදී නායක හොරා කියනවා බලන්න හාමුදුරුවමක් හැටියට පෙනී හිටියට මුගේ තියෙන කපටිකම. අද මරන්න එපා. හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්න හදන්නේ. එහෙම කපටිකම් කළා අපෙන් බේරලා යන්න බෑ. බෝ දැම්මම මරනවා කියලා කඩුව උසලා ගන්නකොට තිස්සහාමුදුරුවෝ කියනවා පින්වත්නි මාව මරන්න එපා. මම පැනලා නොයන බවට ඔබට ඇපයක් වෙන්න. ඊට පස්සේ මේ හොරු අහන මේ කැලේ කවුද ඔබට ඇප වෙන්න ඉන්නේ? ඊට පස්සේ තිස්සහාමුදුරුවෝ සක්මනේ එහා කෙරවලට ගිහිල්ලා බිම ඉඳගත්තා. ඉඳගෙන එතන විශාල කළු ගලක් තිබුණා. ඒ කළු ගල අරගෙන දෑත ඔසවලා තමන්ගේ කකුලේ කලව දෙකට ගහගත්තා. ගහගෙන කකුලේ කලවැට දෙකම බිඳගත්තා. දැන් කකුල හෙල වෙනවා, වැනෙනවා. අධික වේදනාවයි. අහන හොරුන්ගෙන් මම පැනලා නොයන බවට මේ ඇපේ ඇද්ද කියලා. ඒ හොරු පවා අතිශය සංවේගයකටපත් වෙලා අනේ මෙබඳු ගුණ ඇති උත්තමයෙක් නේද මුදල් හේතුවෙන් අපි මරන්න ආවේ කියලා හරිම සංවේගයකටපත් වෙලා හොරු පවා ගියා. ඉතින් ඒ තිස්සහාමුදුරුවෝ ඒ කකුල කැඩුණු වේදනාවම අරමුණු කරගෙන භාවනා කළා. පහෝදා සියලු කෙලෙස් නැසල රහත් වෙලා ජීවිතයත් අවසන් කළා. සසර ගමනත් එක දවසේම අවසන් කළා. මේ කතාව මතක් කළේ මම පින්වතුනි දා සත්පුරුෂයෝ ජීවිතය ගැන බැලුවේ එහෙම. ඒ තිස්සහාමුදුරුවෝ කකුල ඔසවලා ගල් ගෙඩියක් ඔසවලා කකුලට ගහලා කකුල කඩා ගන්නකොට ඒ තිස්සහාමුදුරුවෝ දැනගෙන හිටියා ගෙවුණු සසරේදී කකුල් කැඩුණු ආහාරවල් කියන්න බෑ. ඉපදෙන්න ඉන්න සසරේ කකුල කැඩෙන්න තියෙන හේතු මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් කකුල බේර ගන්න කමින් හෝ කෙලිස් සහගතව වාසය කළොත් කෙලවරක් නැති මේ දුක් සහගත සසරේ ඉපදෙන්න වෙන බව, මැරෙන්න වෙන බව දැනගත්තා. කකුල කඩාගෙන හරි අප වෙලා තව දවසක් ඉල්ලගෙන අප්‍රමාදීව වීරිය කළ සසරෙන් ඈතර වුණොත් මේ අවසාන කකුල කැඩිල්ල මිසක මින් එහාට මේ වගේ දුක්ඛිත අවස්ථාවක් උදා වෙන්නේ නැහැ කියන එක දැනගෙන හිටියා. ඉතින් මට මේ පින්වුතුන්ට මතක් කරන්න වෙන්නේ අද ඔබට ලැබිලා තියෙන මේ අවුරුදු 50ක 60ක ජීවිතය විතරයි අපිට පේන්නේ. නමුත් පින්වුතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මේ අද ඔබටත් මටත් පෙනෙන අවුරුදු 50ක 60ක ජීවිතය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ දීර්ඝ සංසාරේ තමන්ට ඇඟලේ කිරි කරලා පෙව්ව ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි පියාමල දුකට සහෝදර සහෝදරී ඥාති හිතේසින් මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. ඒ වගේම තිරිසන් ආත්මවල ඉපදෙනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම මේ සසරේදී එනකොට ඇස් අන්ධ වෙලා අතපය නැතුව මේ විදිහේ පීඩා විඳින දුක් විඳින්න ගත කළ ජීවිත කෙලවරක් නැති බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඉතින් සසර මේ තරම් දුක්දායක පරිසරයක් තියෙන බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. නමුත් මුතුනි මේව ඇහෙනකොට අපිට නම් හිතෙන්නේ මේ ටිකක් බර කළා පෙන්වන්න හදනවා, බය කළා අපිව බය කරන්න හදනවා වගේ කියලා. ඒ යඬපු කඳුළු මොහොතේ වතුරට වඩා වැඩි කිව්වම අපිට හිතෙන්නේ ඒක වෙන්නේ කොහොමද? එච්චර වෙන්න බෑනේ කියලා.
බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බොරුවක් කියන කෙනෙක් නෙමෙයි. අපි එච්චර සසර දුක් විඳලා තියෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ එහෙම පෙන්වන්නේ. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. පුණ්‍යතුනි භව ආවරණයක් ඇති, භව වැස්මක් ඇති. අතීතයේ අපට නොපෙනීම පුදුමයක් නෙමෙයි. භව ආවරණයක් නැති, භව වැස්මක් නැති මේ ජීවිතේ ඔබටත් මටත් ඇස් දෙකට ජීවිතයේ යථාර්ථයේ පෙනෙන අරමුණු නොපෙනෙනකොට ඔබ මරණයෙන් පස්සේ නෙමෙයි, අතීතේ නෙමෙයි, මේ ජීවිතේම ඔබත් එක්ක එකට ජීවත් වෙලා යාළු මිත්‍රකමෙන් ඉඳලා දන්න හඳුනන කී දෙනෙක් මේ ලෝකේ අතහැරලා ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. ඒ හැමෝම ඔබට කිව්වේ නැද්ද පණිවිඩයක්? මොන තරාතිරමක මොන විදියට හිටියත් මේ ලෝකේ తాවකාලික නවාතනක් මේ තියෙන කිසිම දෙයක් අයිති කරගන්නේ නැතුව හිස් අතින් ආව වගේම යන්න වෙනවා. මේ මන් දිහා බලපල්ලා කියන කතාව කිව්වා. ඒත් අපිට ඒක පේන්නේ නැහැ. ඔබ දන්න, ඔබ දැකලා ඇති, හඳුනන ඕන තරම් ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙලා තමන්ගේ අතපයවත් වළංගු නැතුව මල මුත්‍රා ගොඩේ තමන්ව වැටිලා ඉන්න ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙච්ච අය ඇති. හෙට දවසේදී අද නොවුනත් හෙට දවසේදී ඔබේ ජීවිතයත් මෙන්න මෙහෙම වෙනවා කියන පණිවිඩය අය ඔබට කියනවා, මට කියනවා. ඒත් අපිට ඒක ඇහෙන්නේ නැහනේ. ඒ වගේමයි නොඑක් විදිහේ ලෙඩ රෝග වලටපත් වෙලා දැඩි ගිලන් වෙලා කායික මානසික පීඩාවෙන් පෙළෙන ලෙඩ ඕන තරම් හම්බෙලා ඇති. අනේ මේ තව කෙනෙක් ලෙඩ වෙලා නෙමෙයි, මේ සසරේ ඉන්න මගේම ජීවිත කතාව නේද කියලා අපිට හිතෙන්න නැතුව ඇති. ඉතින් මම මෙතනදී මතක් කරන්නේ අපි හැම කෙනෙක්ම හිතුවේ නැති වුණාට බොහොම නිර්භය සතුටු පහසු පරිසරයක නෙමෙයි පුතේ අද දවසේදී ඉන්නේ. අපි හැම කෙනෙක්ම ජීවිතයට පිහිටක් පිළිසරණක් හොයමින් ඉන්න අය. උපන්න දවසේ ඉඳලා මැරෙනකම් අපි හැම කෙනෙක්ම ධර්මතා දෙකක් හොයන්නේ. මොකක්ද? සැප සතුට දෙක ළඟා කරගන්න හැම විදිහකටම උත්සාහවත් වෙන්නේ. දුක් දුම්නස් දෙක ජීවිතෙන් අයින් කරගන්න උත්සාහවත් වෙන්නේ. දුක අයින් කරගන්න, සැප ළඟා කරගන්න තමයි හැම ආකාරයකට මේ ලෝකයේ උත්සාහවත් වෙන්නේ. අපේ ජීවිතයේ හැම ක්‍රියාදාමයක් තුළම, හැම අරමුණක් තුළම, හැම ඉරියව්වක් තුළම අන්තර්ගත ඒක. නමුත් අවාසනාවට මේ ලෝකේ හැම කෙනෙකුටම ලැබිලා නැත්තේ ওই අර්ථ දෙකමයි. මොකද්ද? දුක ජීවිතෙන් අයින් කරගන්න, සැප සතුට දෙක ජීවිතයට ළඟා කරගන්න එක. ඒකට හේතුව දුක අයින් කරගන්න වෙහෙසෙන අපි දුක ඇති වෙලා තියෙන්නේ කොතනින්ද කියලා බැලුවේ නැහැ. සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන අපි සැප සතුට දෙක ලැබෙන නියම ක්‍රමය ප්‍රතිපදාව මොකක්ද කියලා හොයලා නැතුව යමක් කරන්නේ. ඉතින් මේ ජීවිතයක දුක අයින් කරගන්න, සැප ළඟා කරගන්න නියම මාවත පහදලා දෙන්නයි බුදුරජාණන් වහන්සේලා පහළ වුණේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මය ගොඩාක් ගැඹුරුයි. ඒ වගේම මතක් කරනවා මේ බුදුරජාණන් වහන්සේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පෙන්වන්නට නෙමෙයි ලෝකෙ පහළ වුණේ. ජීවත් ඉන්නකම් පුළුවන් තරම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පළක් නැහැ. ජීවත් වෙන්න ජීවිතයකටයි විමුක්තියක් අවශ්‍ය, නිදුක් බවක් අවශ්‍ය. මට ගොඩාක් දෙනෙක් කියනවා, ඇහිලා තියෙනවා, මම එකක් කියලා තියෙනවා. ඉතින් අපේ ආමුද්‍රවනේ අපිට ඉතින් ඒ තරම් ලොකු දුකක් තේරෙන්නේ නැහනේ. එහෙම ලොකු දුකක් නැහනේ අපේ ජීවිතේ කියලා. ඉතින් ඇත්තටම අද දවසේදී දුකක් නැහැ. කකුලුවට ලිපේ ගින්දර පත්තු කරනකම් වතුර හැලිය සැපයි. දුකක් පේන්නේ. ගින්දර මෙලුවහම තමයි එයා ඉන්න තැන දුක බව දැනෙන්නේ.
ඒ වගේ අපේ ජීවිතයේ අද දවසේදී දුක නැතුව නෙමෙයි දුක පේන්නේ. නමුත් දුක කියන එකේ පයපාමුලට ආපු දවසටයි දුක තේරෙන්නේ. එතකොට අපිට කරන්න යමක් නැහැ. ඒ හැමෝගෙම මම ඊට පස්සේ අහන කෙටි දෙයක් තියෙනවා. මොකක්ද? යම් කිසි කෙනෙකුට වහල් මානසිකත්වයක් නම් පවතින්නේ ඒ වහල් මානසිකත්වෙම දුකක්. අමුතුවෙන් වෙන මොකුත් දුක් ඕනේ. මොකද්ද වහල් මානසිකත්වය කියලා කිව්වේ? තමන්ට කැමති වෙලාවක කැමති කාලයක් සතුටින් ඉන්න බැරි නම් තමන්ගේ සැප දුක් දෙක තීරණය කරන්නේ අනුන් නම් තමන්ගේ සැප දුක් දෙක තමන්ට ඕන වෙලාවක ලබා ගන්න බැරි තැනක නම් තමන් ඉන්නේ. අන්න ඒකට කියන වහල් මානසිකත්වයක් කියලා. ඒ කිව්වේ මෙතන ඉන්න මේ ඕනම කෙනෙක් බලන්න කවුරු හරි කෙනෙක් ඔයගලන්ට ඕන වෙලාවක බැනගෙන ගියොත් ඔයගලන්ගේ හිත රිදෙයිද නැද්ද? හිත රිදෙනවා. හොඳට ප්‍රශංසා කළා ස්තුති කළා කතා කළොත් හිත සතුට වෙනවද නැද්ද? සතුට වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ව දුක් කරන්න පුළුවන්කම සතුට කරන්න පුළුවන්කම අනිත් අයට තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතේ සැපේන බවද දුකේන බවද කියන දෙක තියෙන්නේ. සැපවත් කරනවද දුක් කරනවද කියන එක තියෙන්නේ අනුන් අතේ. ඒකම ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුවදරුවෝ ඕවා කැඩුනොත් බිඳුනොත් නැසුනොත් මොකද වෙන්නේ? ඔයගලන්ට දුක එනවා. ඒව හොඳට තිබුණොත් ඔයගලන්ට සතුටුයි. එතකොට ඕගොල්ලන්ගේ සැප සහ සතුට දෙක තියෙන බාහිර වස්තු මත, ද්‍රව්‍ය කාරණා මත. දෙමව්පිය සහෝදරය පුද්ගලයා හොඳට හිටියොත් සතුටුයි. ඒ අය ලෙඩ වුණොත් මරණොත් දුක එනවා. එතකොට බාහිර වස්තු මත තමන්ගේ සැප සතුට දෙක තීරණය වෙන නිසා ඔබට මුකුත් කරන්න බෑ. ඔබට හැම වෙලාවෙම බාහිරය සංරක්ෂණය කර ඉන්න වෙනවා. තමන්ට දුක නොවන විදිහට බාහිරය රැකගන්න අතිශය වෙහෙසක් දරලා තමයි අද ඕගොල්ලෝ තුල යම් පමණක හෝ සතුටක් සමුනසක් ඇති කරගෙන තියෙනවා. ඒද 1000 කාරණා තියෙන අතර එකක් දෙකක් කැඩුණත් දුක එනවා. ඉතින් තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන්නේ තව කෙනෙක් නම් තව දෙයක් නම් එයාට තියෙන්නේ වහල් මානසිකත්වයක්. ඒ කියන්නේ ඒ දේවල් රකින්න වෙනවා, ඒ දේවල් වලට වැඳගෙන ඉන්න වෙනවා තමන්ගේ සැප සතුට වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ කිසි කෙනෙකුට කිසි දෙයකට ඔබව දුක් කරන්නව සතුට කරන්නවත් බෑ. ඔබව දුක් කරනවද සතුට කරනවද කියන ධර්මතාවයේ තියෙන ඔබ තුලයි. ඔබට ඕන වෙලාවක ඕන තැනක සතුට වෙන්නත් ඕනනම් Taman තුලම දුක උපදවා ගන්නත් පුළුවන් ධර්මතාවය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඉතින් මෙන්න මේ ධර්මතාවය මොන ධර්මතාවයේද? තමන්ගේ සැප සතුට දෙක අනුන් තීරණය කරන මෙන්න මේ වහල් මානසිකත්වයේම ඇති දුකක් කොට දකින්න කියන එක මම මතක් කළා හැමෝටම. ඉතින් මේ පිටුමටත් මම මතක් කළේ කරන්නේ පුතේ ඕගොල්ලෝ හරි වාසනාවන්තයි මේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලබලා සද්ධර්මයේ තියෙන වටපිටාවක අපි උපන්නේ. අපිට ඒකාන්තයෙන් සසරෙන් ඈතර වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් දක්ෂ වෙන්නට ඕනේ, බුද්ධිමත් වෙන්නට ඕනේ. ඉතින් මම ගොඩාක්ම වටිනා දහම් කරුණු ටිකක් මේ මොහොතේදී ඔයගලන්ට කියලා දෙනවා. මේ ටික ගොඩාක් ගැඹුරුයි. නමුත් හොඳ වමනාවෙන් අහන්න. හොඳ වමනාවෙන් හිතේ ධාරණය කරගන්න. ඒකාන්තයෙන් ඒ දර්ශනය ඔයගලන්ට ඔයගොල්ලන්ගේ ජීවිතවල නිවීම හදලා දෙනවා, මිදීම හදලා දෙනවා.
ඒ ටිකේ වටිනාකම තේරෙන්න අවශ්‍ය පසුබිම තමයි මම පොඩ්ඩක් මතක් කළේ. දැන් මම පොඩ්ඩක් ඒ බුදුරජාණන් වහන්සේ අපි තුලම නිවීම හදාගන්න, අපි තුලම මිදීම හදාගන්න පුළුවන් ආකාරයට අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ දර්ශනය මොකක්ද කියලා මම පොඩ්ඩක් හැදිරි කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ දිනක් කච්චායන කියන ආමුදුරන්ට මතක් කරනවා, කච්චායන මේ ලෝකේ ඇති වෙන හැටි, මේ ලෝකයේ කියලා යමක් තියෙනම් මේ ලෝකයේ ඇති වෙන හැටි යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් එයා ලෝකය කියලා එකක් නැහැ කියලා කියන්නේ. මේ ලෝකය නිරුද්ධ වෙන හැටි, මේ ලෝකයේ නැති වෙන හැටි යම් කිසි කෙනෙක් නුවණින් දකිනවා නම් එයා ලෝකයේ තියෙනවා කියලා කියන්නේ. බොහෝ සෙයින්ම කච්චායන මේ ලෝකයා ඇත්ත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි සම්බුද්ධත්වයට පත් උනේ කියලා පෙන්නලා මේ ලෝකයේ ඇත සහ ලෝකයේ නැත කියන අන්ත දෙක ඇසුරු කරන්නේ නැතුව ලෝකයේ ඇති වෙන හැටි හා නැති වෙන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ ටික අපි ඉස්සෙල්ලා බලමු. එතකොට ඉස්සෙල්ලා අපි ලෝකය කියන එක තේරුම් ගමු. මොකක්ද ලෝකය කියලා කියන්නේ? චුට්ටක්වත් අපි කෘත්‍රිම වෙන්න හොඳ නැහැ. මේ බණක් හොයන්න යනවා නෙමෙයි. බණක් අහන්න යනවා නෙමෙයි. තව ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා නෙමෙයි. අපි නොදන්න, අපි නොදැක්ක අපේ ජීවිතේම පෙන්වන කැඩපතක් විය යුතුයි මේ අවස්ථාව. ඔබට ඔබව පෙන්වන වචන ටිකක් විය යුතුයි මේ දේශනාව. එහෙම නැත්නම් මේ ස්වාමීන් වහන්සේගේ බණක් අහනවා එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක් අහනවා නෙමෙයි වෙන්නට ඕනේ. මේ වචන කණ්ණාඩියකට උපමා කරලා තබා ගන්න. මේ කියන දෙයක් ගානේ ඔබ තුල වෙනවද මෙහෙම සිද්ධියක් කියන එක බලන්න ඔබ. එහෙම වුණොත් තමයි ඔබට ධර්මය දකින්න පුළුවන්. එහෙම වුණොත් තමයි හරියට ඔබ ඒක දැක්කොත් තමයි ඔබට බය නැතුව සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ ධර්මය මනාවකට දේශනා කරනවා කියලා කියන්න පුළුවන්. මම ඔකට කියන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක තව පැත්තකින් සාත්‍රයක් අහන වගේ වැඩක් කියලා. ඒ කිව්වේ සාත්‍රයක් අහන්න අපි ගියොත් ඒ සාත්‍රේ හරියට කියවුණාද නැද්ද කියන එක අපි තෝරගන්නේ කොහොමද? සාත්‍රකාරයා කියන වචනයක් ගානේ අපි අපිට ආදේශ කරගෙන බලනවා. බැලුවාම ගැළපෙන්නේ නැත්නම් අපි කියනවා හරියට කියවුනේ නැහැ. ගැළපුණා නම් හරියට කියවුණා කියනවා. ඒ කියන්නේ සාත්‍රේ හන්ද ගියාම ඔබේ ගෙදර කාමර මෙච්චරක් තියනවා නේද? ඔබේ ගේ ඉස්සරහ ගහක් තියනවා නේද? ඔබේ ගෙදර ගේ පිටිපස්සේ ආන් අහවල් තැන ලිඳක් තියනවා නේද කියලා විස්තර කිව්වෝ අපි. ඔහා කියන එක ඕගොල්ලන්ගේ පෙනෙනකොට කියන එක ඒ විදිහටම තියනවා කියලා දකිනකොට මොකද කියන්නේ? හරියට කිව්වා කියලා කියනවා. එයා කියන එක සිහි කරගන්න හදනකොට ඕගොල්ලන්ට එහෙම එකක් පේන්නේ නැති වුණා. මොකද කියන්නේ? හරියට කියවුන්නේ නැහැ කියනවා. එහෙම නැත්නම් ඔබ ආවේ නැති වෙච්ච දෙයක් ගැන අහන්න නේද? අහවල් වස්තුවක් නේද නැති උනේ? අහවල් දවස්වල නේද නැති උනේ කියලා කියන එක ආදේශ කරලා බලුවොත් ඔබට පේනවනම් හරියට කිව්වා කියනවා. ඒක තමන්ගේ පරිසරයේ තියෙන දෙයක් නොවුනොත් එයා කියන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ දර්ශනය පෙන්වන දේ තමන්ට ආදේශ කරගෙන බලනකොට ඇත්තටම මං ගැන තියෙන දේකුයි කියන්නේ කියලා කිව්වොත් බය නැතුවම සුවක්ඛාතෝ භගවතා ධම්ම බුදුරජාණන් වහන්සේ මනාවකට මේ ටික කියලා තියෙනවනේ කියන උත්තරේ මතුවෙනවා. මනාවකට කිව්ව දෙයක් හැටියට අපිට තේරෙන්නේ නැත්නම් ඒ සාත්‍රය හරියට කියවිලා නැති නිසා. ඒ හින්දා හොඳට මේ දේශනාවන් එකක් ගාන්නේ බලන්න. දැන් ලෝකය ඇති වෙච්ච හැටි හා නැති වෙච්ච හැටි අපි බලන්න යන්නේ. එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ ඉස්සෙල්ලා
ලෝකය කියන්නේ මොකක්ද කියලා. ලෝකය කියලා කියන්නේ ඔගොල්ලෝ කොටම තම තමන්ගේ ශරීරයේ මේ මම කියලා පෙනෙනවා. මේ මම ඉන්නේ කියලා තේරෙනවා. ඒ මම ලෙඩ වෙන්න පුළුවන්. මම මහලු වෙන්න පුළුවන්. මම මැරෙන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඒ අතර අපේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, අයියලා ඉන්නවා, නංගිලා ඉන්නවා, මල්ලිලා ඉන්නවා, සහෝදර ඥාති හිතයිසින් ඉන්නවා කියලා අපිට තේරෙනවා. එතකොට අපිට ගෙවල් තියෙනවා, වාහන තියෙනවා, බොහෝ දේවල් තියෙනවා කියලා මේ පෙනෙන කම තියෙනවනේ. මෙන්න මේ පෙනෙන කමට කියනවා ලෝකේ කියලා. මේ ඇතුළත තමන් ඉන්නකොට තමන් වටාවේ මෙහෙම දේවල් තියෙනකොට ඔය අතර નિરાයාසයෙන්ම තියෙන තමන් කැමති ප්‍රියමනාප දේවල්. ඊට පස්සේ ඔය අතර තියෙන තමන් අකමැති අප්‍රිය අමනාප දේවල්. ඒ ප්‍රියමනාප දේවල් තමන්ගෙන් ඉවතට යනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක් එනවමයි. අප්‍රිය අමනාප දේවල් තියෙන ඒවා ළඟට එනකොට අප්‍රිය සංපයෝග අප්‍රියං හා එක්වීමේ දුක එනවමයි. මේ ලෝකයේ කියන එක තුල හැම වෙලාවෙම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ප්‍රිය විප්‍රයෝග දුක් අප්‍රිය සංපයෝග දුක් කියන මේ ධර්මතාවයන්ගෙන් යුක්තයි. එතකොට දැන් මෙතන තියෙන වටිනාම දේ තමයි මෙන්න මේ ලෝකය අපිට ලෝකයක් හම්බ වෙනවා. මේ ලෝකය ගැන මනාකොට දන්නේ නැති කෙනා ලෝකය කියලා දෙයක් නැහැ කියනවා. අපි කියමු බණ භාවනා කරන්න කියලා ගියොත්. බණ භාවනා කරන්න කියලා අපි ගියොත් මේ රූපේ බලනවා. කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට මිදුළු කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් මේක මම නෑ කියලා කියනවා. කියනවද නැද්ද? කියනවා. සත්‍ය පුද්ගලය කියනවා. එතකොට මේ සතර මහා ධාතුන් හැදුණු කන බොන ආහාරයෙන් යුක්ත රූප ටිකක් මෙතන සත්‍ය පුද්ගලෙක් නෑ කියලා බලනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ ඇති වෙච්ච හැටි දන්නේ නැති කෙනා මේ ලෝකේ නෑ කියලා කියන්නේ. හොඳට බලන්න මේ කය තමන් කියලා පෙනෙනවද නැද්ද ඔයගොල්ලන්ට? තමන්ගේ කය තමන් කියලා පෙනෙනව නේද? මේ කය මම කියලා පෙනෙද්දිම මම නෑ කියලා කිව්වොත් ඒක බොරුවක් නෙමෙයිද? මේ මම ඉන්නවා කියලා තේරෙනවා නම් මේ මම කියලා පෙනෙනවා නම් මමයි ඉඳගන්නේ මමයි හිටගන්නේ මමයි ඇවිදින්නේ මම කතා කරන්නේ මම වැඩට යන්නේ කියලා මේ ධර්මතාවයක් පෙනෙද්දී මම නෑ කියලා කියන එක බොරුවක් නෙමෙයිද මුසාවක් නෙමෙයිද? ඒක බොරු කළ නිවන් දකින්න පුළුවන්ද? ඊගොට දැන් අපිට මේ සත්වයේ ඉන්නව පුද්ගලයෝ ඉන්නවා අනිත් අය නෑදෑයෝ ඉන්නවා කියලා පේන්නේ නැද්ද? මේ සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියලා අපිට පේනේදී සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කියලා කිව්වොත් ඒක බොරු කිරීමක් නෙමෙයිද? මෙතනදී අපි කටයුතු හොඳම දේ මොකක්ද කියලා ඔයගොල්ලෝ කියන්නේ. මේ මම ඉන්නවා කියලා පෙනෙද්දිත් මම නෑ කියන එකද සත්‍ය පුද්ගලයෝ හැටියට පෙනෙද්දි සත්‍ය පුද්ගලයෝ නෑ කියන එකද? එහෙම නැත්තම් මේ කය මම කියලා පෙනෙන්නේ මොකක් නිසාද? මම නෑ නෙමෙයි මේ කය මම කියලා පෙනෙනවා නම් මේ පෙනීම ඇති වෙන්නේ කුමක් නිසාද? මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනවා නම් මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකම ඇති වෙලා තියෙන කුමක් නිසාද? මම ඉන්නවා කියන එක පෙනෙනකම සත්‍ය පුද්ගලය ඉන්නවා කියලා දැනෙනකම ඇති උනේ කුමක් නිසාද කියලා හොයන එකද නිවැරදි නැහැ කියලා නිකන් ඉන්න එකද නිවැරදි? කියලා මම කියන එක. ඒකෙන් මම මතක් කළේ මම නෑ සත්‍ය පුද්ගලෙක් නෑ කියලා කිව්වොත් දුක්ඛ සත්‍යකුත් නෑ. ඒ මම ඉන්න හින්දා නේද මම ලෙඩ වෙනවා මම මහලු වෙනවා මම මැරෙනවා කියලා තමන්ට ජාති දුක ජරා දුක මරණ දුක තියෙන්නේ.
තේසන් සත්තහනං තම්මේ සත්ත්ව නිකාය ජාති සංජාති කියලා සත්‍ය පුද්ගලයෙ ඉන්න නිසා නේද ජාති ජරා මරණ දුක් තියෙන්නේ. ඉතින් සත්‍යයක් නැතිනම් පුද්ගලයෙක් නැත්තම් මම නැත්තම් දුක්ඛ සත්‍ය කියලා එකක් තියෙයිද? එහෙනම් පිරිසින් දකින්න දුක් සත්‍යකුත් නැති වෙනවා. මෙතනදී මම මේ කාරණා ටිකම ඕගලන්ට මතක් කරන් දෙන්නේ ගොඩාක් වටිනා ටිකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැම කෙනෙකුටම වඩා අත්‍ය විශිෂ්ට වටිනා දර්ශනයක් වෙනවා. ඒ තමයි දැන් මේ මම ඉන්නවා කියලා තේරෙනකොට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙනකොට මේ ලෝකයට වෙන්නේ ඕක ඇත්ත වෙනවා. ඊට පස්සේ මම දුක් විඳිනකමක් තේරෙනවා. අනිත් සත්‍ය දුක් විඳිනකමක් තේරෙනවා. තේරිලා ඒ මම දුකෙන් මිදෙන්න වෑයම් කරනවා. අනිත් සත්‍ය පුද්ගලයෝ දුක් විඳිනවට අකමැති වෙනවා. එතකොට අපි මේ දුක ඇත්ත කරගෙන ඉන්නේ. දුක ඇත්ත වෙලා ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒක නෙමෙයි. අනිත් පැත්ත. මොකද තේරෙන්නේ නැත්නම් මම අනිත් වෙන විදිහකට කියන්නම්. ඒ කියන්නේ අපිට හිතෙන්නේ මේ මම ඉන්නවා කියලා, මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. ඒ ඉන්න සත්‍යය ගැන අපිට අදහසකුත් තියෙනවා. ඒ මම මේිට පෙර කොහේ හරි ඉන්න ඇති. මොකෙක් හරි වෙලා ඉන්න ඇති. ඒ කර්ම කළා තමයි මේ ආවේ. ආයෙත් මැරිලා මම කොහේ හරි ගිහිල්ලා උපදී කියලා මං ගැන මිම්මක් තියෙනවා. මේ සත්‍ය පුද්ගලයා ගැනත් මිම්මක් තියෙනවා. මේ සත්‍යය කොහේ හරි ඈතක ඉඳලා කර්මානුරූප මෙතන ඉපදින්න ඇති. ආයෙත් මරණයෙන් පස්සේ වෙන කොහේ හරි යයි කියන අදහසක් තියෙනවා. ඔන්නෝයි සත්‍ය පුද්ගල භාවය ඇත්ත වෙලා පූර්වාන්තයට අපරාන්තයට දුවන කම නිසායි දුකෙන් මිදෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ සත්ත්ව පුද්ගල ලෝකය ඇති වෙච්ච හැටි දන්නේ නැති හින්දා ඒගොල්ලෝ පෙරපසු පූර්ව අපරාන්තයට දුවන්නේ. යම් කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය මේ ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි දකිනවා නම් කිසි වෙලාවක පෙරපසු දුවන්නේ නැහැ කියලා. ඒකෙදි මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ වගේ දර්ශනයක්. චක්කුම් පටිච්ච රූපේච උපදිච්ච චක්කු විඥානං තින්නාං සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව. මේ ටික මම ලියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි ලෝකේ ඇති උනේ කියලා. ඒ කියන්නේ ඔබත් මමත් ඉපදිනකොට උප්පත්ති වශයෙන් මේ ලෝකෙට පැමිණෙනකොට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන 6 ඇතුව උපන්නා. මේ ආයතන 6 කියන්නේ තව සත්‍ය පුද්ගලයෙකුගේ ඇහැ නෙමෙයි. ඒ කියන්නේ එදා ඇහැ කන දිව නාසය ශරීරයට අයිතිකාරයෙක් හිටියේ නෑ. මේ මගේ ඇහැ මගේ කන මගේ දිව නාසය කියලා හිතන්න පුළුවන් මට්ටමේ ආයතන ටිකක් නෙමෙයි තිබුණේ. ඒ ස්පර්ශ ආයතන 6 සත්‍ය පුද්ගලයෙ හිටියේ නෑ. කන බොන ආහාරයෙන් හැදුණු රූපයක්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා සංඥා චේතනා ටිකක්, නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් විඥානයක් කියන ස්කන්ධ ටිකක්. ඒ කියන්නේ පෙනෙන බවක් තිබුණා, ඇහෙන බවක් තිබුණා. හිස් ඉදමක් විතරයි තිබුණේ. කිසිවක් වගා නොකළ හිස් ඉදමක්. ඉබඳු වූ ආයතන ටිකට වර්තමාන කෙලස් ටිකක් තණ්හා උපාදාන කියන කෙලස් ටිකක් එකතු වෙලයි ඔබට මේ ලෝකේ හැදුනේ කියන එක පෙන්වනවා. මම ඒක තේරෙන විදිහකට මතක් කළොත් අපිට ඇහැට පෙනෙන තැනක ඇස් ඉදිරි පිටට හැමදාම ආවේ සත්ව පුද්ගල නොවන ටීවී එකක පෙනෙන රූප තියෙන්නේ. දැන් ටීවී එක ඇතුලේ විදුලි ස්ක්‍රීන් එක ඇතුලේ අපිට රූප පෙනෙනවානේ. ඒ රූප ඇතුලේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත සත්වයෝ ඉන්නවද ඒ ඇතුලේ?
ස්ක්‍රීන් එක මත පතිත වෙන රූප ටික සත්‍යයේ පුද්ගලික රූපද? නෑ. ඒ බඳු රූපයක් අපේ ඇස් ඉදිරි පිටට එනකොට අපි මොකද කරන්නේ? ඒ රූපෙට සත්‍යයේ පුද්ගලයේ ඇති බවට හිතනවා. අපි හිතනවා. ඒ පෙනෙන දේ අපි හිතන දේ දෙකම එකට එකතු කළාම දැන් අපිට ඒ රූපේ පැත්ත පෙනෙන්නේ සත්‍යයක් ඉන්නවා වගේ. මේකෙන් පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ මේ සත්‍යෝ පුද්ගලයේ ඉන්නවා කියලා ඔබටයි පෙනෙන්නේ කියන එක. මෙන්න මේ කාරණාව ගන්න. දැන් මේ කය මම කියලා තම තමන්ට ගත්තාම මේ කය මම කියලා ඔබටයි දැනෙන්නේ. මේ තව සත්‍යෝ පුද්ගලයේ ඉන්නවා කියලා ඔබටයි පෙනෙන්නේ. මේ සත්‍ය පුද්ගලයේ ඉන්නවා කියලා ඔබට පෙනෙන පෙනීම ඔබ උප්පත්ති වශයෙන් අරගෙන ආවේ නැහැ. උප්පත්ති වශයෙන් අරගෙන ආවේ මේ රූපයක් පෙනෙනවා කියන સિદ્ધාන්තේ විතරයි. ওই පෙනෙන රූපේ ඇත්ත නොදන්නාකම නිසා සත්‍ය පුද්ගල භාවයට ඔබ හිතුවාම දැන් ඔබට සත්‍ය පුද්ගලය වගේ පෙනෙනවා. මේ සත්‍ය පුද්ගලය කියලා ඔබටයි පෙනෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ ලෝකය කියලා කියන්නේ බාහිර තියෙන දෙයක් නෙමෙයි. මේ කය මම කියලා කෙනාට ඔබටයි පෙනෙන්නේ. ඔබෙන් ඇහුවොත් ලෝකේ කියන්නේ මොකක්ද කියලා මේ තව සත්වයෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා මේ මම ඉන්නවා කියලා කියයි. ඇත්ත. ඔබ කියන්නේ ඔබේ අත්දැකීම. ඔබට පෙනෙන දේ. හැබැයි බුදුහාමුදුරු මේ හැම සිද්ධියකම පෙන්වන්නේ ඔබ ඔය විස්තර කරන්නේ ඔබට පෙනෙන දේ. ඔබට ඔහොම දෙයක් පෙනෙන්න හේතු වෙලා තියෙන හේතු ධර්මය මොනවද කියලා දන්නවද කියලා අහනවා. ඔබට ওই විදිහට පෙනෙනකම ඇති උනේ චක්කුම් පටිච්ච රූපේච උපද චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා කියලා පෙනෙන ස්කන්ධ ටික පෙනීමක් ඇති වුණා. පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ගති ටිකක් යෙදුණා. මෙන්න මේ විපාක ස්කන්ධ ටිකට ප්‍රතිසන්දි විපාක ස්කන්ධ ටිකට කෙලස් ටිකක් එකතු කළ ටික විතරයි ඔබ කළේ. දැන් ඔබට පෙනෙන්නේ ඔබේ කර්මයට විපාකයක් හැටියට මේ දේවල් සත්‍ය පුද්ගලය කියලා. ඒක මම උපමාවක් හැටියට ගත්තොත් ඔබේ අම්මා ඔබේ අප්පච්චි ඔබට අම්මා අප්පච්චි මිසක මට අම්මා අප්පච්චි නෙමෙයි. ඔබ ඒ රූපයේ විපරිණාම වෙනකොට මගේ අම්මා මරුණා මගේ තාත්තා මරුණා කියලා ඔබ අඬනවා. මොකද ඔබට පෙනෙන්නේ මගේ අම්මා තාත්තා වගේ. ඔබටයි පෙනෙන්නේ මගේ අම්මා කියලා. ඔබටයි පෙනෙන්නේ මගේ තාත්තා කියලා. එතකොට ඒ ඔබට එහෙම පෙනෙන නිසායි ඒ රූපයේ විපරිණාම වෙනකොට ඔබ මව්මල දුක විඳින්නේ. ඔබ පියාමල දුක විඳින්නේ. අනිත් අයට එහෙම පෙනෙන්නේ නැති හින්දා ඒ රූපයේ විපරිණාම වුණාට අනිත් අය මව්මල දුක විඳිනවද? පියාමල දුක විඳිනවද? නෑ. ලෝකේ කියලා කියන්නේ අපිට පෙනිලා අපි විඳින විදිය. ඔබටයි මේ රූපයේ සහෝදරය හැටියට යම් රූපයක් සහෝදරය හැටියට පෙන්නේ ඔබටයි පෙනෙන්නේ. එතකොට අපි කියමු ඔබටයි මේ රූපය අම්මා හැටියට පෙනෙන්නේ. ඒක ඔප්පෙලා පෙනෙනවා මටවත් අල්ලපු ගෙදර කෙනාටවත් අල්ලපු ගමේ කෙනාටවත් ඒ රූපය අම්මා හැටියට පෙනෙන්නේ නැහැ. ඒ රූපේ විපරිණාම වෙච්ච දවසට ප්‍රිය විප්‍රයෝග දුක්ඛ විඳින්නේ ඔබ. මව්මල දුක විඳින්නේ ඔබ. මම මව්මල දුක විඳින්නේ නැහැ. අල්ලපු ගමේ අල්ලපු ගෙදර කෙනා මව්මල දුක විඳින්නේ නැහැ. එහෙනම් මේ ඔබේ ලෝකේ ප්‍රශ්නයක්. ඔබේ පෙනීමේ ප්‍රශ්නයක්. ඔබට පෙනෙන විදිහට ඔබ සැප දුක් විඳින්නේ. ඔබට ඒ රූපය අම්මා වශයෙන් පෙනෙනකම වගේමයි ඒ රූපය ඔබටයි සත්‍යයක් හැටියට පෙනෙන්නේ. ඒ ඔබට සත්‍යයක් හැටියට පෙනෙන කම සත්‍යයක් හැටියට පෙනෙන කම. උප්පත්ති වශයෙන් තිබුණේ නැහැ. උප්පත්ති වශයෙන් තිබුණ රූපයක් පෙනෙන ඇහැ විතරයි. ඇහැට පෙනෙන රූපයක් විතරයි. ඒ රූපයට මේ සත්‍යයක්නේ මේ පුද්ගලයෙක්නේ මේ මගේ අම්මානේ කියන අදහස විතරයි ඔබ ලැබුවේ. දැන් ඔබට පෙනෙන්නේ ඔබේ අදහස අනුව. අපි කියමු දැන් අම්මා කියන තැන ඒ රූපයේ තියෙන තැන
ඔබට නම් සත්‍යයක් පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ. ඔබ යම් වෙලාවක දැක්කොත් ලෝකෙ දැක්කා. මේ අම්මා කියලා මට පෙනෙනවා. මේ අම්මා කියලා මට පෙනෙන නිසායි මේ රූපේ විපරිණාම වෙන දවසට මට මව්මල දුක විඳින්න වෙන්නේ. ඒ දුක විඳින්න වෙන්නේ මට අම්මා කියලා පෙනෙන නිසා. ඒ පෙනෙනකම Taman දන්නවා මට අම්මා කියලා පෙනෙන්නේ. ඒ රූපය අම්මා නෙමෙයි. ඒ රූපය අම්මා කියලා මට පෙනෙනවා. උදාහරණයක් ගන්න හොඳට. ටීවී එකේ තියෙන රූපේ මිනිහෙක් කියලා මට පෙනෙනවා. ටීවී එකේ රූපය කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ රූපේ කෙනෙක් කියලා මට පෙනෙනවා. ඒ මට පෙනෙන හින්දා මට දුක් විඳින්න පුළුවන්. ඒ ටීවී එක දිහා බලාගෙන අනේ මේ මිනිහා මරුණු දුක, ලෙඩ වෙච්ච දුක, මහලු වෙච්ච දුක, එහෙම මිනිස්සුෙකුට අසාධාරණ වෙච්ච දුක, සාධාරණ වෙච්ච සතුට මට විඳින්න පුළුවන්. ස්ක්‍රීන් එක පැත්තේ හිස් ශුන්‍යතාවය. කෙනෙක් නැහැ. නමුත් ඒ බඳු රූපයට පුද්ගලයෙක් කියලා හිතුවාම මට පෙනෙන්නේ දැන් ටීවී එක පැත්තේ කෙනෙක් කියලා. මට ඒ රූපේ මට කෙනෙක් හැටියට පෙනෙද්දි රූපකට තබන්න සත්පුද්ගල නොවන රූපයක්. හැබැයි මට පෙනෙන්නේ කෙනෙක් නිසා. දැන් මට දුක් විඳින්න පුළුවන්. ඒ විදිහමයි ඔබට ටීවී එකේ වගේ මේ ඇස් ඉදිරිපිට රූප ටිකක් තියෙන තැනක ඔබට පෙනෙන්නේ කෙනා සිහි කරගන්න මේ කෙනා ඔබට ඔබ ගැනයි කියන්නේ. ඔබට පෙනෙන්නේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. යම් වෙලාවක ඔබ නොදැක්කොත් මේ සත්‍ය පුද්ගලයෝ ඉන්න බව පෙනෙන්නේ මට නේද කියලා. ඔබ යම් වෙලාවක කවදාවත් නොදැක්කොත් මේ පෙනෙනකම මෙහෙම පෙනෙන්නේ මට කියලා දැක්කේ නැත්තම් ඔබට හිතෙන්නේ මේ සත්‍යය ඉන්නවමයි කියලා. ඔබට මේ සත්‍යය ඉන්නවමයි කියලා හිතෙන්නේ මේ සත්‍යය කියලා පෙනෙනකම ඇති වෙන්නේ මටයි කියලා දන්නේ නැති හින්දා. සත්‍යය කියලා පෙනෙනකම ඇති වෙන්නේ මටයි කියලා දන්නේ නැති වුනහම ඔබට හිතෙන්නේ මේ සත්‍යය ඉන්නවමයි කියලා. එතකොට ඔබ අතීත අනාගතයට දුවනවා. මේ ඉන්න සත්‍යය පෙර කොහේ ඉඳද්ද? හිටියනම් කොහොම ඉඳද්ද? මොන විදිහට කර්ම කළා? මොන විදිහට කර්ම රැස් කළා මෙතෙන්ට එන්නේද්ද? මේ ඉන්න සත්‍යය මරණයෙන් පස්සේ කොහේ උපදීද? කොහොම උපදීද? මොන විදිහට උපදීද? කියලා පූර්වාන්තයට අපරාන්තයට කෙසේද යන අදහසින් දුවන එක නවත්තන්න බෑ. යම් වෙලාවක යම් ශ්‍රේණයක දැක්කොත් ඔබ මේ රූප ටික සත්‍යයක් පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ මට නේද කියලා. Taman දැක්කොත් මටයි පෙනෙන්නේ කියලා. බලන්න පූර්වාන්තයට අපරාන්තයට දුවයිද කියලා. මං කියන එක තේරෙනවද? ටීවී එකේ තියෙන රූපය සත්‍යයක් පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ මටයි කියලා අපිට සිහි වුණොත් මේ සත්‍යය කොහෙන්ද දෙන්න ඇත්තේ කොහටද යන්නේ කියලා අපි දුවනවද? එහෙම අහන්න සුදුසු නෑනේ. එහෙම කියන්න සුදුසු නෑ. එතකොට මේ රූපේ සත්‍ය පුද්ගලයා හැටියට පෙනෙන්නේ මටයි කියලා ආවොත් එයා පූර්වාන්තයට අපරාන්තයට දුවන්නේ නැහැ. එතකොට එයා හොයනවා එයා මම නෑ කියන්නේ. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනවා. මේ පෙනෙනකම ඇති උනේ කොහොමද කියන එක හොයනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපය පුද්ගලයා හැටියට පෙනෙනකම ඇති වෙච්ච හැටි. ඒ ටික තමයි අර පෙන්වන්නේ ඇහත් රූපයක් දෙක ගැටෙනකොට චක්කු විඥානය ඉපදිලා ඒ ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා. ඒ වේදනා සංඥාවන්ට සත්පුද්ගල භාවයෙන් හිතනවා. ඒ කියන්නේ ඒ වේදනාව ආරම්භය තණ්හාව ඇති වෙන විදිහට උපාදානය කියන්නේ සත්පුද්ගල දෘෂ්ටි ඇති වෙන විදිහට හිතනවා. පෙනෙන දේට තණ්හාව වශයෙන් උපාදාන වශයෙන් හිතනවා කියන කමත් ඔය දෙක එකට එකතු වුණාම ඔබට හැදෙනවා භවය. භවය කියන්නේ මේ රූප පෙනෙන්නේ දැන් සත්‍යය වගේ පුද්ගලය වගේ. ඔබට මේ රූප සත්‍ය පුද්ගලය හැටියට පෙනෙන කම ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා පෙන්නනවා. මේ පෙනෙන ඇහෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක එකතු කරන තාක් සත්‍ය පුද්ගලය හැටියට පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වෙනවා කියලා දකින හින්දා සත්‍ය පුද්ගලය නෑ කියන්නේ.
මේක ගැඹුරු නම් පොඩි හාමුදුරුවෝ ඔය ටිකම ලස්සනට ටික ටික ඔයගලන්ට විස්තර කළා දෙයි මේකටත් වඩා. මේකේ ප්‍රධාන හරය පෙනෙන, ඇහෙන, ගඳ සුවඳ දැනෙන මේ ආයතන ටික තුල මේ සත්පුද්ගල භාවයට පෙන්නකම තිබුණේ නැහැ. මේ මම කියලා පෙනෙනකම තිබුණේ නැහැ. මේ වටිනා වස්තු කියලා පෙනෙනකම තිබුණේ නැහැ. ලෝකේ තිබුණේ නැහැ. ඒ පෙනෙන ඇහෙන ධර්මතා ටිකට තණ්හා උපාදාන කියන ගති දෙක විතරයි. එතකොට උපාදානය කියනකොට කාම උපාදානය කියන්නේ කැමැත්තෙන් බලනවා. අත්වාද උපාදානය කියන්නේ සත්‍යයක් හැටියට හිතනවා. ditthya උපාදානය කියන්නේ ආත්මයක් හැටියට හිතනවා. පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් විතරයි එකතු කළේ. දැන් ඔබටයි පෙනෙන්නේ මේ ලෝකය සත්‍යයක් පුද්ගලික හැටියට. යම් විලාක මේක හරි ගැඹුරුයි. නමුත් ඒකාන්ත කොට සියලු දුක් නිවෙන එකම දර්ශනය මේ. යම් වෙලාවක ඔබටයි මේ මටයි මේ සත්‍ය හැටියට පෙනෙන්නේ කියන එකම තැන දැක්කොත් ඒ පෙනෙන දේ ඇති උනේ කොහොමද කියලා හේතු ටික පෙනෙනවා. මේ සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙනකම ඇති වෙන්නේ මට නේද කියලා නොදැක්කොත් ඒකම පූර්වාන්තයට අපරාන්තයට දික්ටි සහගතව දිවෙනවා. ඒ කියන්නේ මටයි මේ පුද්ගලයෙක් හැටියට පෙනෙන්නේ. ඒ කියන්නේ මේ රූපය අම්මා හැටියට පෙනෙන්නේ මට කියන එක දැක්කේ නැති වුණොත් ඒ අම්මා වෙනවා අපිට. අම්මාත් සසර මොනවම කොහේ හරි ඉඳලා මොන හරි කර්ම කළා මෙතෙන්ට එන්න ඇති කියලායි අපි හිතන්නේ. අපේ අම්මත් කුසල කර්ම කළා මතු ප්‍රතිසන්දි වශයෙන් යයි කියලායි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අම්මා කියලා මට නම් පෙනෙන්නේ. අම්මා කියලා මේ රූපය අම්මා කියලා මට පෙනෙන හින්දානේ අම්මා ලෙඩ වෙච්ච නිසා, මහලු වෙච්ච නිසා, මැරිච්ච නිසා දුක එන්නේ. එතකොට අම්මා කියන එක මට නම් පෙනෙන්නේ දෘෂ්ටිය, පුද්ගල භාවයේ, සත්ව භාවයේ මට නම් දැනෙන්නේ. එහෙනම් අතීතයේ සත්‍ය කීතිය හෝ අනාගත සත්‍ය ගියා කියන කාරණාවක් विद्यमान වෙන්නේ නැහැ. එපමණකින් මේ අන්ත දෙක අතහැරෙනවා. අපි තව පැත්තකින් ගත්තොත් නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් නිල් පාටට මට මේ මේසෙ පේනවා. එතකොට අපි දන්නවා සුදු රෙද්ද දැන් නිල් පාටට පෙනෙන්නේ මට නිල් පාටට පෙනුණා කියලා මේ කියන රෙදිකඩ හැමෝටම නිල් පාටට පෙනෙනවා යන ධර්මතාවයක් නැහැ. ඇයි මම මේ දාගත්ත කණ්ණාඩියෙන් බලන නිසා මට මේ පාටට පෙනෙන්නේ. ඒ වගේ මම දෘෂ්ටි සහගත සිතකින් බලන නිසා මේ රූපේ මට සත්‍ය වගේ පෙනෙන්නේ. කෙනාට හැමෝටම වෙලා තියෙන්නේ. මට සත්‍ය වගේ පෙවුනට රූපේ සැබෑ පසුබිම කනබුන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත අනාත්ම රූපයක්. නමුත් මම සැප දුක් විඳින්නේ මට පෙනෙන හැටියට. දැන් නිල් පාට රූපයක් දැකලා තමයි මට සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මට දරුවගේ මූණ බලලා, දෙමව්පියන්ගේ මූණ බලලා, සහෝදර සහෝදරයන්ගේ මූණ බලලා තමයි මට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේමයි ඒ අය නැති වෙනකොට මට දුක් වෙන්න පුළුවන්. මේ දෙමව්පිය සහෝදරයන්ගේ මූණ බලලා සතුටු වෙනකම, දෙමව්පියන්ගේ සහෝදරයන්ගේ මූණ බල දුක් වෙන්න පුළුවන් කම දෙක මම උපත්ති වශයෙන් එනකොට අරගෙන ආවේ නැහැ. මැරෙනකොට අරගෙන යන්නේ. දැන් පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු කළායි මම මේ ලෝකේ හදාගෙන තියෙන්නේ. ඔබ යම් වෙලාවක මට පැහැදිලි කරලා දෙන්න ඕනේ මෙච්චරමයි. අපි මේ ටික නොදැක්කොත් මේ විදිහට ලෝකේ පෙනෙන කම පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක ඔබයි ඔබේ තුල හදාගත්තේ
මමයි මා තුල හදාගත්තේ කියන එක නොදැක්කොත් අපිට ඇත්තටම මේ ඔක්කොම ඉන්න සත්‍යය වෙනවා. ඇත්තටම මේ මම වෙනවා. එතකොට පෙර පසු දෙපැත්තට දුවනවා. මෙතනදී එක කාරණාවක් මතක් කරන්නේ මොකද්ද? ඔබටයි මේ කය මම කියලා පෙනෙන්නේ, ඔබටයි මේ රූප තව සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ. ඔය පෙනෙන මට්ටම මතයි ඔබ දුක් විඳින්නේ. එතකොට ඔය පෙනෙන කම පෙනෙන හැම දෙයකට කෙලස් ටිකක් එකතු වුනහම මේ කය මම කියලා පෙනෙන කම හැදෙන නිසා, මේ සත්‍ය පුද්ගලය කියන ධර්මය හැදෙන නිසා ලෝකයේ කියලා දෙයක් නැහැ කියන්නේ. මම ඉන්නවා, සත්‍ය පුද්ගලය ඉන්නවා. නමුත් මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන ගති දෙක එකතු නොකළොත් මේ කය කියන කය මම කියන පෙනීම අතහැරෙන නිසා, මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙන පෙනීම අතහැරෙන නිසා ලෝකේ තියෙනවා කියලා කියන්නේ. හොඳට මතක තබා ගන්න, ලෝකයේ කියන එක පැනෙව්වේ පෙනෙන ඇහෙන ද්‍රව්‍ය කාරණා මත නෙමෙයි. පෙනෙන්න ඇහෙන්න තියෙන තැනක තියෙන ද්‍රව්‍ය කාරණා මත නෙමෙයි. ඒ ද්‍රව්‍ය කාරණා ටික අපිට පෙනෙන තැනකින් ලෝකේ පැනෙව්වේ. මොකද අපිට පෙනෙන විදිහටයි අපි සැප දුක් විඳින්නේ. මම ඔකට අර උපමාවක් කියන්නේ, සමහර ප්‍රේතයෝ ඉන්නවා තමන්ගේ කර්මයට වතුර තියෙන තැනක ලේසර වගේ පෙනෙන්නේ. එතකොට එයාට බොන්න බෑ. මොකද තමන්ට පෙනෙන්නේ ඒ නිසා. වතුර තියෙන්නේ එයාගේ කර්මයට පෙනෙන්නේ මෙහෙම. ඒ වගේ සතර මහා ධාතු තියෙන ඔබේ කර්මයට පෙනෙන්නේ, මගේ කර්මයට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ වගේ. දැන් අපිට සැප දුක් විඳින්න වෙන්නේ මෙහෙම. මේ මට්ටම කෙලස් ටිකකට නිර්මාණය කරගෙනයි පරිහරණය කරන්නේ කියන එක දැක්කේ නැති වුණොත් ඇත්තම වෙනවා. ඇත්තම වෙලා ජීවත් වෙනකොට තියෙන ආදීනවේ වෙන මොකුත් නෙමෙයි. නැවත නැවතත් මේ මට්ටමේ උපදින්නේ. මේ මට්ටමත් උපදින්නේ මේ ආත්ම වෙලා උපදිනකොට, ආත්ම වෙලා අසුරු කරනකොට ප්‍රේත අසුර නිර්ති සංකර සතර අපාය යන කර්ම කෙරෙනවා. කළා ප්‍රතිසන්දි වශයෙන් ඒ බඳු පසුබිමක උපදින්න වෙනවා. එතන තියෙන්නේ මේ වගේම තමන් තුළ ලෝකේ හදාගන්න එක, ලෝකේ හැදෙන එක. මේකෙන් මතක් කරන්නේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියන එක නෙමෙයි. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියන පැවැත්මක් ඔබට හදාගන්න පුළුවන්. ඕන්න. ඒ කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා නෙමෙයි, ඔබට තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දෘෂ්ටියක්. ඔබට තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා අදහසක්. ඔබට තියෙනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දැක්මක්. ඔබට තියෙනවා. එතකොට ඔබ තුල ඒ බඳු ගතිය ඇති උනේ ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකකින්. ওই ස්කන්ධ ටිකට කෙලෙස් ටික නැති වුණොත් ඔබට සත්පුද්ගල භාවයට පෙනෙන කම දුරු වෙනවා. තමන් කියලා පෙනෙන කම දුරු වෙනවා. මෙන්න මේ විදිහට ලෝකෙන් මිදෙන්න පුළුවන් ධර්මයක්, දර්ශනයක් තියනවා කියන එක පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඉතින් මේක ටිකක් ගොඩාක් ගැඹුරුයි. ඉතින් මතක් කරන පොඩි හාමුදුරුවෝ ඔය ටික සරල උපමා උපමය දීලා ඕගොල්ලන්ට මේ ටික පැහැදිලි කරලා දෙයි. මෙතනදී හොඳට තීක්ෂණව ගන්න, මේ දර්ශනය දකින්න නැතුව කවදාවත් කෙනෙක් සක්කාය දිට්ඨිය නැති කරන්නේ නැහැ. සක්කාය දිට්ඨිය කියලා කිව්වේ මොකද්ද? රූපේ සත්‍යයේ කැටියට දකින්නකම. රූපේම සත්‍යයේ කැටියට දකින්නකම. රූපය නිසා Tamanට සත්පුද්ගල දැක්මක් තියනවා කියන එක වෙනුවට රූපේම සත්‍යයේ කැටියට දැක්කහම රූපං අත්තතෝ සමුපස්සති, රූපේම ආත්ම වශයෙන් දකිනකොට, රූපේම සත්‍යයේ කැටියට දකිනකොට මේ පැත්තෙන් රූපය ආරම්භය Tamanට මෙහෙම වැරද්දක් වෙලා නේද, Tamanගේ දර්ශනේ වැරදිලා නේද, ඒක උනේ මෙහෙම නේද කියන ටික දන්නේ නැහැ. දැන් නැතිනකොට මේ රූපේ සත්‍යය හැටියටම පෙනෙන එකට කියන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තිබුණොත් තියනවා නම් ඊගාවට සක්කාය දිට්ඨිය තියනවා කියලා හඳුනගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ මොකද්ද? කාංකති විමුක්ති දුරු වෙලා නැහැ. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා නම් ඔය ඉන්න සත්‍යයා අතීතේ හිටියද, හිටියනම් කොහේ ඉඳද්ද, කොහොම ඉඳද්ද, මොකෙක් වෙලා මොකෙක් වෙන්න ඇද්ද කියන ටකට යනවා. සක්කාය දිට්ඨිය හඳුනගන්න
ප්‍රධාන ලක්ෂණය විචිකිච්ඡාව. විචිකිච්ඡාවට ප්‍රධාන ලක්ෂණය සක්කාය දිට්ඨිය. ওই දෙක ඇති උනේ කුමක් නිසාද? මේ රූපං අත්තතෝ සම රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන් එයා දකින්නේ මොකක් නිසාද? රූපය ආත්ම වශයෙන් පෙනෙන්නේ මට නේද කියලා Taman තුල දර්ශනයක් නැති කම. යම් වෙලාවක මේ රූප ටික ආත්ම හැටියට මට පෙනෙන්නේ කියලා දැක්කොත් මේක මගේ දර්ශනයක්. මේක මගේ දෙවටීමක්. කියලා දැක්කොත් මට මෙහෙම පෙනෙනකම ඇති උනේ කොහොමද? මට යන්න හොයන්න ශේත්‍රයක් තියෙනවා. මම ඉස්සරහට යන්නේ මේ රූප ආත්මව හැටියට මට පෙනෙන්නේ වුණොත් එහෙනම් මේ සත්‍යය කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා මම දුවන්නේ නැහැ. එපමණකින්ම ගමන නතර වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව අතිශයම වටිනවා. පොඩි හඳුනට මතක් කරලා දෙනවා මේ අනුසාරයෙන්. අනිත් බොහෝ කරුණු පැත්තකින් තබන්න රූපයම ආත්ම වෙනකම. ඒ කියන්නේ මට රූපය සත්‍ය කියලා පෙනෙනවා කියන સિદ્ધාන්තය නොදකින නිසාමයි රූපං අත්තතෝ සමුප්පස්සේ රූපය ආත්ම වශයෙන් දකින්නේ. ආත්ම වශයෙන් දකින්නකොටම දැන් රූපය ආත්ම වශයෙන් පෙනෙන්නේ කියන එකට තියෙන ප්‍රධාන ලක්ෂණයක් තියෙයි. සක්කාය දිට්ඨියේ ඉන්න කියන ප්‍රධාන ලක්ෂණයක් තියෙයි. එහෙනම් ඒ සත්‍ය කොහේ ඉඳද්ද කොහට යන්නද කියන ලක්ෂණය නිර්මාණය වෙනවා. ඒ සක්කාය දිට්ඨියක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. හරියට දුකේ ඇතිවීම දැක්කනම්, ලෝකේ ඇතිවීම දැක්කනම් මොකද්ද? සත්ත්ව පුද්ගල බවට මට පෙනෙනවා. නැත්තම් මෙබඳු දෘෂ්ටියක් තියෙනවා, මෙබඳු අදහසක් මට තියෙනවා. නෑ බෑ කියන්නේ. මේ සත්‍යයේ ඉන්නවා කියලා මම කියන්නේ මට එහෙම දැනෙන හින්දා. ඔබත් කියනවා ඒ ඔබට දැනෙන හින්දා. තව කෙනෙකුත් කියනවා ඒ යාට දැනෙන හින්දා. කෙනා කතා කරනවා කෙනා මෙහෙම කරගෙන. එතකොට අපි දන්නේ කෙනා කතා කරන්නේ කෙනාගේ තැනින් කියලා. අපි හිතාගෙන හරි යා කතා කරන්නේ මෙහෙ ගැන. අරයා කතා කරන්නේ මෙහෙ ගැන. මම කතා කරන්නේ මෙහෙ ගැන කියලා අපි මේ ලෝකෙ ගැන අපිට දැනෙන දේ කියන්නේ කියන එක වෙනුවට මේ ලෝකෙ තියෙන දේක් කියන අදහසක් අරගෙන මේ තියෙන්නේ. ඇත්තටම පොඩි වැරද්දක් වෙලා තියෙන්නේ. ඔන්න ওই ටික හදාගත්තා නම් ඒකාන්ත මේ ලෝකෙන් මිදෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. නොමිදුනොත් පුදුමයි. මේ සත්පුද්ගල භාවයට පෙනෙන්නේ මටයි කියන ටික තමුන් තේරුම් ගත්තොත් ඒකට හේතු ටික පෙන්වන්න හැකි. ආයතන ටිකට කෙලෙස් ඇති වෙලා ආයතන ටිකට කෙලෙස් නැතිකොළොත් මේ පෙනීම නැති වෙනවා කියලා ඔබට පෙනෙනවා. ඒ දර්ශනේ දැක්ක පමණකින් ඇත්තටම දිට්ඨි සම්පන්නයි කියවට කමක් නැහැ සෝවාන් කියලා. මොකද සක්කාය දිට්ඨිය නෑ, රූපය ඇත්ත වෙලා නෑ සත්‍යයක් කියලා. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව නෑ. එහෙනම් කොහේඳන් එන්නද රෙද්ද කොහට යන්නද කියලා. දර්ශනයක් තිබිලා Tamanට මොකද්ද? සත්‍ය පුද්ගල භාවයට මට පෙනෙන්නේ. Tamanට පෙනෙන්නේ. එච්චරම ගැඹුරුත් නෑ. කෙනා හිතාගත්තොත් මෙතුමගෙන් ඇහුවොත් මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. හරි එතුමා කියන්නේ එතුමාට පෙනෙන දේ. තව කෙනෙක්ගෙන් ඇහුවොත් මේ තව කොච්චර මිනිස්සු ඉන්නවද? එයාට එහෙම පෙනෙන දේ. තව කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගොඩාක් පිරිසක් ඉන්නවනේ. එයාට පෙනෙන දේ. මගෙන් ඇහුවොත් මේ ගොඩාක් බනහහා ඉන්නවනේ. මේ මට පෙනෙන දේ. අපි හතර දෙනාම කියලා තියෙන අපි හතර දෙනාට පෙනෙන දේ. ඔබට ඔය වගේ පෙනෙනවා, මෙයාට මේ වගේ පෙනෙනවා, මට මේ වගේ පෙනෙනවා. මට මෙහෙම පෙනෙනකම, ඔබට ඔහොම පෙනෙනකම, මෙයාට මෙහෙම පෙනෙනකම ඇති උනේ කොහොමද කියන තැනක් තියෙනවා. ඒක හෙව්වොත් ප්‍රශ්නේ ඉවරයි. නමුත් ඔබට පෙනෙනකම ඇති වෙලා මේ මෙයාට පෙනෙනකම, මේ මට පෙනෙනකම කියලා දන්නේ නැති වුණාම වැරද්ද පොදු වෙනවා. මට සත්‍ය වගේ පෙනෙන්නේ කියන එක දන්නේ නැතුනම සත්‍ය වගේ පෙනෙන එක ඇත්ත වෙලා ඕ මේ සත්‍යය. ඔබට සත්‍ය වගේ පෙනෙනකොට සත්‍ය වගේ මට පෙනෙන්නේ කියන එක නොදන්නකොට ඔබට ඉතින් ඕ සත්‍යයමයි. ඔබට ඉතින් සත්‍යයමයි. ඔබට ඉතින් සත්‍ය. දැන් හතර දෙනාම මම මාව හැරලා ඕගොල්ලෝ තුන් දෙනාව එක්ක සත්‍ය විතර දකිනවා. ඔයාව හැරලා මාවයි මේ අනිත් අයවයි සත්‍ය විතර දකිනවා. අනිත් කෙනා යාවත් හැරලා මේ ඔක්කොම සත්‍ය විතර දකිනවා. මේක දෘෂ්ටියකින් ගන්න. ඒකට සත්‍ය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ දැක්මම එපමණකින්ම ලෝකේ නිර්මාණය වුණා. එපමණකින්ම ජරා මරණ දුක ජීවිතය වුණා. එපමණකින්ම කෙලවරක් නැති අනවරත් සංසාරට යනවා. මේ මටයි පෙනෙන්නේ කියලා දැක්කොත් ඒ දර්ශනේ පමණකින්ම සක්කාය දිට්ඨියත් ඉවරයි.
විචිකිච්ඡාවත් ඉවරයි. සීල වෘත සමාදන් කරනවා කියන එකක් නැහැ. මම ඇත්ත වෙලා මම ජරා මරණ දුක් විඳින්නෙක් වෙලා ඒ දුකෙන් නිදහස් වෙන්න මම සීල් සමාදන් වෙනවා නම් මම සීලබත පරමාසයෙන් යුක්තයි. නමුත් මම ඇත්ත වෙන්න ඉස්සෙල්ලා මම දුක නිදින්න වෙහිසෙන්නේ නැහැ. මොකද්ද? මට මේ මම කියලා පෙනෙනකම ඇති වෙලා කියන එක දැකීමම මම දුකෙන් මිදෙන්න යන ප්‍රතිපදාවක් රකින්න එක අවසන් වෙනවා. මේක ටිකක් ගැඹුරු සිද්ධිය. ඉතින් මගේ බෙහෙත් ටික ගන්න කාලේ හරි ඇති. පොඩි හාමුදුරන්ට මතක් කරනවා මේ ටික පැහැදිලි කරලා දෙන්න. මම දකිනවා මේ දර්ශනය විතර දර්ශනයක් මේ මුළු තුන් ලෝකෙවත් ඉතුරු වෙන්නේ නැති වෙයි. මේ තුන් ලෝකෙවත් නැහැ. මේ දර්ශනය ඔබට නොතේරුණොත් අද පසුතැවෙන්න එපා, අතහරින්නත් එපා. නොතේරෙනවා කියලා අතහරින්න එපා. නොතේරෙන දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන ආරම්භක දවස කරගන්න. මට නොතේරුණාට දැනගන්න ඉතුරු වෙච්ච දෙයක් තියෙනවා කියන තැනින් පටන් ගන්න. මට 100 ලක්ෂ වාරයක් විශ්වාසයි ඔබ මේ දර්ශනය අත නොහැර ආවොත් ඒකාන්තයෙන් මේ ජීවිතයේදී අනුපාදා පරිනිර්වාණයටමපත් වෙනවා. ඒ නිසා නොතේරුණත් මගේ පුතේ ඕගලන්ට එතකොට මම ඕගලන්ට මතක් කරන්නේ ඒකාන්තයෙන් මේ දර්ශනය මේ ජීවිතේම දුකින් නිවීම දුකින් මිදීම හදා ගන්න පුළුවන්. පොඩි එකම එක කට්ටයක් විතරයි පැන ගන්න තියෙන්නේ. එකම එක තැනක් විතරයි. එතනින් පස්සේ අරිහත්ත්වයට දක්වාම කිසිවෙකුගේ උදව්වක් ඕනේ Taman දන්නවා මේ ටික ගෙවා ගන්න හැටි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද කියන තැන විතරක් බලා ගන්න. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා බලා ගන්න. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ අපිට කොහොමද කිව්වොත් මේ රූපේ සත්‍යයක් කියලා දැනුනොත් මට සක්කාය දිට්ඨිය ඇති වෙලා. එතකොට ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය ඇති වුණාම සක්කාය දිට්ඨිය ඇති වෙච්ච බවට ප්‍රධාන සාධකයක් තියෙනවා. මොකද්ද? මේ සත්‍යයක් කියලා දැනුනොත් ඒ සක්කාය දිට්ඨියට පතහැනි නොවන විදිහට මෙයා එහෙනම් අතීතයේ කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කියලා මේ ඇත්ත වෙච්ච කෙනාගේ පෙරපසු දුවන්න පුළුවන්. තේරෙනවද? ඇත්ත වුණාම කෙනෙක් ඒ කෙනා කොහේ ඉඳන් එන්නද්ද මරුණාම කොහාට යයිද කියලා මෙහෙම දුවන්න පුළුවන්. ඔය සක්කාය දිට්ඨිය අවසන් වෙන එකම දර්ශනයක් තියෙනවා. මොකද්ද? මේ රූපේ සත්‍ය කියලා පෙනෙන්නේ මට. මේ රූපේ සත්‍ය කියලා මට පෙනෙන්නේ. කියලා දැක්ක ගමම සක්කාය දිට්ඨිය නෑ. මේ රූපේ සත්‍ය කියන එක නෑ. රූපේ සත්‍ය කියලා දැක්මක් තියෙනවා මට එහෙම. මට තියෙනවා එහෙම දැක්මක්. හැබැයි ඒකෙන් කිව්වේ මේ රූපේ සත්‍යයක්මයි කියලා. ඒ හින්දා පෙරපසු දුවන්නේ නෑ. රූපේ සත්‍යයක් කියන දැක්මක් මේ රූපේ සත්‍යයක් කියලා ඔබ ඇස් ඉදිරිපිට මේ රූපේ එනකොට මේ රූපේ සත්‍යයක් කියන හැඟීමක් ඔබට එනවා. කියනක ඔබ දන්නවා. එතකොටම මේ රූපේ සත්‍යයක් කියලා රැවටිලා එහෙනම් මේ සත්‍යය කොහොමද ඉඳන් නැද්ද කොහාටද යන්නේ නැද්ද කියලා දුවන්නේ නැහැ ඔබ. එතමනේ කීම සක්කාය දිට්ඨි සම්පන්නයි කියලා දකින්න පුළුවන්. හැබැයි ඒකට හේතුව දකින්න මේ රූපේ සත්‍යයක් කියලා ඔබට පෙනෙන්නේ. පෙනීමේ ඇති වෙච්ච හැටි දන්නවා. චක්කුම් පටිච්ච රූපේ චුප්පජ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා. වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන කියන පරයය. ඒ කියන්නේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන විදිහට හිත හසුරපු නිසායි මට මෙහෙම පෙනෙන්නේ. කිසි සිද්ධිය කිව්වේ. දුකයි දුක්ඛ සමුදය දෙක දකින්න ඕය. චතුරාර්ය සත්‍ය. එපමණකින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ටික නැති වෙනවා. ඉතින් මේ විදිහට ඊටමත් ගැඹුරුයි. නමුත් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත් මෙන්න මේ විදිහටයි බලපු ඒ දර්ශනීය තුලම සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැති වෙන්නේ. ඒ දර්ශනේ නැති කමතම සක්කාය දිට්ඨි විචිකිච්ඡා උපදින්නේ.
වෙනසක් තියෙයි දෙක හඳුනා ගන්න. සක්කාය දිට්ඨිය කිව්වේ කෙලින්ම රූපේ සත්‍යයක් හැටියට දැක්ක. රූපං සත්තතෝ රූපං අත්තතෝ සමුනුපස්සිත. රූපේ ආත්ම වශයෙන් දකින්නවා කියනකොටම දැකගන්න සක්කාය දිට්ඨිය කාංකා තියෙයි. දර්ශනීය දකිනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ. මොකද දර්ශනය රූපේ සත්‍යයක් හැටියට මට පෙනෙනවා. ඔබට පෙනෙනවා මේ රූපේ සත්‍යයක් හැටියට. ඔබට පෙනෙනවා. එච්චර ඒක ඔබේ පෙනීමක්. ඔබේ පෙනීම වුණොත් කොහේඳන් ඔබේ පෙනීම ආවද? කොහාට ඔබේ පෙනීම යයිද කියලා එකක් තියෙනවද? යන්නේ. එහෙම අහන්න සුදුසු නෑ. ඉතින් මෙන්න මේ විදිහට බුදුදහම අතිශය සියුම් නමුත් හරි වටි. ඒ කාන්තෙන් සියලු දුක් නිවෙනවා. මේ බය නැතු ඕන පිරිසක මේ දර්ශනය සත්‍යයක් කියන හැඟීම නෑ ඔබට. පෙරපසු දුවන්නේ නෑ ඔබ. දර්ශනයක් සත්‍ය පුදුලේ කියලා ඔබට පෙනෙනවා. ඒ දර්ශනයටත් හේතු ටිකක් පෙනෙයි. පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වෙලා. බය නැතුව කියන්නේ දික්ටි සම්පන්නයි කියලා. කොහොම පෙනෙනවා නම් ওই ටික ඔබ කෙරෙහි දකින්න පුළුවන් නම් බය නැතුව කියන්නේ. ඒ නිසා අනිත් පැත්තට මම සිල්වත් වෙලා මම මේ ජරා මරණ දුකෙන් එතර වෙන්න මම බණ භාවනා කරන්නේ නැහැ. මම වීර්යය කරන්නේ නැහැ. සීලබ්බත පරමාසය නැහැ යාට. ඒ මෙහෙම බලනකොට මේ කය මම වගේ නම් පෙනෙන්නේ. මේ කය මම කියන එක ඇත්ත වුණාමයි මම ජරා මරණ දුක් විඳින්නේ කුනේ. එහෙම වුණාම ඒ මම කොහේ හරි ඉඳලා එන්න ඇති කොහාට හරි යයි වෙන්නේ. ඉතින් ඔබට දර්ශනයක් උපන්නොත් මේ කය මම කියලා පෙනෙනවා. එහෙනම් මම ඇත්ත වෙලා මම ජරා මරණ දුක මිදෙන්න යන කෙනෙකුත් නැහැ. මම මරණයෙන් පස්සේ ඉස්සෙල්ලා ඉඳලා ආපු කෙනෙකුත් මරණයෙන් පස්සේ යන කෙනෙකුත් නැහැ. මට මෙහෙම පෙනෙනවා. මම කියන වචනයට බය වෙන්න එපා. අපිට කැලේ ගහක් නසන්න කැලේ ගහක් ඕන වෙනවා. කැලේ ගහක් කපන්න ගන්න පොරොට ගන්න මිට කැලේ ඒ වගේ. මම කියන වචනේ භාවිතා කරන්න මම කියන කෙලස් ටික ගෙවා ගන්න. මට මේ කය මම කියලා පෙනෙනවා. කිව්වහම මේ කය මම කියලා පෙනෙන එක ඔබේ දෝෂයක්. ඔබේ තුල සිද්ධියක්. එහෙනම් මම ඇත්ත වෙලා දුක් විඳින කෙනෙක්වත් කොහෙවත් ඉඳලා ආපු කෙනෙක්වත් කොහාටවත් යන කෙනෙක්වත් නෙමෙයි මම කියලා පෙනෙනවා. මම කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද? කියන ටික බලාගන්න එතකොට ඒකාන්තයෙන්ම ඔබට මේ ජීවිතයේ දුක නිවා ගන්න පුළුවන්.